And now, live at 6:50. අයිබෝන් මේ ස්වර්ණ වාහිනී අද live at 6:50. අයිබෝන් ශාවිකා. අයිබෝන් නිමේෂ්. අද අපි සූදානම් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. රාජ්‍ය අමාත්‍යපියා නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්. මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට සහ අනිද්දා යන දෙදිනට පමණක් සීමා කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වුණා. කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා අද පස්වරුවේ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා බේරුවල පිහිටි සිය කාර්යාලයේදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට දැක්ව සිටියා. මේ අතර කොවිඩ් මර්ධන පැණිය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 15 වෙනිදා මෙලෙස අදහස් පළ කළා. ඒ දේ ලබා ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් ආසාදනය වීමත් සමග මේ වන විට වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්. මේ අතර මේ සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පෙරවරු 10ට රැස්ුනේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව හෙට සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම මේ සතිය තුළ දින 4ක් පැවැත්වීමට නියමිතව තිබුණද එය දින 2කට සීමා කිරීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය වුණා. COVID-19 ආසාදිතයින් 332 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53408ක්. COVID-19 ආසාදිත මරණ 8ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග ආසාදිත මරණ සංඛ්‍යාවත් 264ක් දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ 8න් 4ක්ම වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව කොළොන්නාව පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, බොරැල්ලේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකු, කොළඹ 8 පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙකු සහ දෙහිවල පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබුණා. මීට අමතරව නුවර එළිය උඩුපුස්සල්ලාව පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්, කෑගල්ලේ පදිංචිව සිටි 87 හැවිරිදි පුද්ගලයෙකු, පොළොන්නරුවේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු සහ උඩුදුම්බර පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකුද COVID-19 ආසාදනය හේතුවෙන් මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. වැල්ලවාය මූලික රෝහලේ COVID-19 ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුවේ නේවාසිකව සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අද ඉන් පලා ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාව PCR පරීක්ෂණයකට ලක් කර තිබූ අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර ඇය පලා ගොස් ඇති බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ රෝහල් සේවකින් සහ ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමකින් ඇය අත්අඩංගුවටගෙන නැවත රෝහල් වාට්ටුවට ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා. අලුත්ගම දර්ගා නගරයේ COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. ඒ අනුව අලුත්ගම පොලිසියේ නිලධාරීන් 5 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ රාජකාරිය නියුතු පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මේ වන විට COVID-19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් වීරසූරිය මහතා පැවසුවා. ඒ අනුව එහි රාජකාරී කළ අනෙක් පොලිස් නිලධාරීන්ද ඉවත් කර වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. කෙසේ වෙතත් දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට සහ PCR පරීක්ෂණවලට යොමු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව අප වාර්තාකරු පැවසුවා. සංචාරකයින් දෙවනට ගෙන්වා ගැනීමේ රජයේ නියම ව්‍යාපෘතිය යටතේ දෙවනට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් 45 දෙනෙකු අද සීගිරිය නැරඹීමට පැමිණියා. කොවිඩ් වසංගතය මර්ධනය වෙනුවෙන් ලෝ රටවල් රැසක්ම මේ වන විට එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කර ඇතත් එන්නත් ලබාගත් ඇතැම් පිරිස් මිය යාමත් සමග සංකුලතා පෙන්වීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය බලධාරීන්ගේ වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු වී තිබෙනවා. මේ අතර ලොව සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද මේ වන විට මිලියන 95 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත සහ කොවැක්සින් එන්නත ජනතාවට ලබා දෙමින් රට තුළ එන්නත් කරන වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කළ ඉන්දියාවෙන් එන්නත ලබාගත් 51 දෙනෙකු විවිධ අසාත්මිකතා පෙන්නුම් කර ඇති බව එරට මාධ්‍ය පවසනවා. එමෙන්ම ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ 46 හැවිරිදි රජයේ රෝහල් සේවකයෙකු අදාළ එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් පසු ඇති වූ ස්වසන අපහසුතා මත පැය 24කින් අනතුරුව මිය ගොස් ඇති පුවතක්ද වාර්තා වුණා. කෙසේ වෙතත් අදාළ සේවකයා මිය යාමට හේතුව කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් ඇති වූ සංකූලතාවක්ද නැද්ද යන්න මෙතෙක් ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් නිශ්චිතව තහවුරු කර නැහැ.
මේ අතර නෝවේ රාජ්‍යයේ ජනතාවට ලබා දීම සඳහා අවසර හිමි වූ ෆයිසර් එන්නත ලබාගත් 75 80 අතර වයස් කාණ්ඩවල පසුවන 29 දෙනෙකු විවිධ සංකූලතා පෙන්වමින් මිය යාමේ පුවතත් සමග බොහෝ රටවල් තම රට තුළට ගෙන්වන එන්නත්වල දත්ත වාර්තා යළි විශ්ලේෂණය කිරීමේ සූදානමක පසුවන බවයි වාර්තා වන්නේ. එමෙන්ම නව වෛරස් ප්‍රභේදයක් පැතිර යාමත් සමග දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බ්‍රසීලයේද මෙවන විට ජනතාවට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති අතර බ්‍රසීල රජය රට තුළ භාවිතයට අවසර ලබා දී ඇත්තේ චීනයේ සිනොවැක් එන්නතට සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නතටයි. ආර්ථික අර්බුදය සහ සමාජීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ කණ්ඩායම් රැස්වීම අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව හෙට රැස්වෙන හින්දා අපේ කණ්ඩායම රැස්වීම පැවැත්වුවා. අද පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන සියලු දෙනාම සහභාගී වුණා. නායකතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ුනේ. රම්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන සාකච්ඡාවක් වුණා. හිතන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එතුමාගේ මන්ත්‍රී ධූරය අවෝසි වෙන්න කාරණාවක් නැහැ කියන එක තමයි එතන සාකච්ඡාකට ලක් වුණේ. සාකච්ඡා කරේ මේ සතියේ දවස් දෙකක් තමයි පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ. ඒ දවස් දෙකේ වැඩසටහන තමයි ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරේ. දවස් දෙකක් පාර්ලිමේන්තුව තියලා දවස් දෙකක් නතර කරේ මොකද කියන එක අපිට ප්‍රශ්නයක්. ඉතින් විශේෂයෙන් අපි හෙට දිනේ රංජන් රාමනායක මැතිතුමා සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කතානායකතුමාගෙන් ප්‍රශ්න කරන්න. විශේෂයෙන්ම රජයේ ගෙන යන වැඩපිළිවෙලත් එක්ක අද මිනිස්සුන්ට ඛණ්ඩ නැහැ. තුන් වේල දිහා එක වේලක්වත් කන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ ගැසට් තියෙනවා. නමුත් ඒ ගැසට් වලට වෙළඳ පොලේ බඩු නැහැ. මේ වෙලාවේදී පැහැදිලිවම කියන්න ඕනේ නැගෙනහිර ජැටිය පිළිබඳව මේ ආණ්ඩුව බලයට ඒමට පොරොන්දු වෙච්ච දේ ඉටු කරන්න. අන්තිමටම ඒ 69 ලක්ෂයක් රැවට්ටුවා. අද අපි හෙට මේ පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. හෙට අපි ගන්නවා රංජන් රාමනායක මේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සමහර කට්ටියට එක විදියකටත් අනෙක් කට්ටියට තව විදියකටත් මේ සලකන්න බෑනේ. ඉතින් මරණ දඬුවම තියෙන කට්ටිය පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් නම් මේ සම්බන්ධයෙන් රංජන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ගේන්න හැකියාවක් නැහැ කියලා කට්ටියට කියන්න බෑ. මෝදර දීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදු කළ බවට චෝදනා ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු 3 දෙනෙකුට අද අධිචෝදනා පත්‍ර බහර දුන්නා. ඒ කොළඹ මහාධිකරණය හමු වෙයි. මෝදර දීවරවරාය බදු දීමේදී රජයට පාඩු සිදු කළේ යයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු 3 දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ එම අධිචෝදනා පත්‍ර බහර දීම සිදු වුණා. අධිචෝදනා පත්‍ර බහර දීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියම කළේ. ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඔවුන්ගේ පෙරවැරදි පිළිබඳව වාර්තාවක් ඇඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකින් වෙත බහර දී ඇති ලේඛනවල අඩුපාඩු තිබේදැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මාස 22 වෙනිදා කැඳවන ලෙස නියම කළා. සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ කඩලු 7කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. ලකුණු 74ක පහසු ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම පස්වන දිනේ වූ අද දිනේට තරගය ආරම්භ කරන විට කඩලු 3ක් දැවි ලකුණු 38ක් රැස් කරගෙන සිටියා. අද දිනේදී එංගලන්ත කණ්ඩායමේ දුවන්දී දැවී යාමක් සහ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ අවශ්‍යම මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම එය භාවිතා නොකිරීමත් හේතුවෙන් ලබා ගැනීමට තිබූ කඩලු මගහැරී ගියා. මේ අනුව එංගලන්ත කණ්ඩායම කඩලු 3කට ලකුණු 76ක් රැස් කරගනිමින් මෙම තරගයේ ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 135කට සීමා වූ අතර එංගලන්ත පළමු ඉනිම සටහන් වුණේ ලකුණු 421ක් ලෙසයි. අනතුරුව දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 359ක් රැස් කරගනිමින් ගෞරවාන්විත මට්ටමකට පැමිණි අතර එංගලන්තයට පළමු ඉනිමේ වාසියද සමගින් දෙවන ඉනිමට ජයග්‍රහණය සඳහා ලැබුණේ ලකුණු 74ක් පමණයි. මේ අනුව මෙම තරගයේ කඩලු 7කින් ජයගත් එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව පස්වන වරටත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළා. තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තයේ පෙරමුණට පැමිණි අතර දෙවන ටෙස්ට් තරගයේ ලබන සිකුරාදා ගාල්ලේදීම ආරම්භ වීමට නියමිතයි.
මේ තමයි අද දවසේ වාර්තා පුඩු වැදගත් සිදුවේ. මේ තොරතුරු වගේම තවත් තොරතුරු රසක් සවිස්තරව දකිමු. හරියටම තවත් පැයකින්. ඒක ඔබට සුබ රාත්‍රියක්.